ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා බිරිඳ මානෙල් මහත්මිය, චන්දුනි, ලසිත, සමන්, ඉරෝෂා යන දූදරුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මීට වසර 10කට පෙර දායකත්වය දරූ අයගේ පරලෝ සැපත් ආදරණීය ස්වාමි පුරුෂයා පියාණන් හා සහෝදරයා වන එච් කෝලිත සිල්වා මහතාට මෙම උතුම් ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී සසර දුක් කෙලවර කර ඉක්මන් භවයකදී උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. සෝමාද සිල්වා, පී.ඩී. පවුලස්, ධර්මසේන සිල්වා, චන්ද්‍රා සොයිසා යන දෙමාපියන්ටත් සිරිතුංග මෑණියන් හා පියාණන්ටත් පරලෝ සැපත් සියලු ඥාතීන්ටත් මේ ධර්මදානමය පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා. දායකත්වයේ දරූ සියලු දෙනාටත් ඔවුන්ගේ පවුලේ සැමටත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. සියලු දෙනාටම නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා. රෝග බිය දුරු වේවා. සැමට සැනසීම උදා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චුතුපපාතේ සංසාරේ සංඛාරානං ච ලක්ඛනේ යෝ පටිච්ච සමුප්පන්න ධම්මේසු ච විමුහ්‍යති තී. ධර්මානුශාසනාවේ සදහබර අනුග්‍රහක දායකත්වයෙන් දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ මේ මොහොතේ අපට සවන් දීම සඳහා අවධානය යොමු කොට සිටිනා වූ සදහබර පින්වතුනි, අනුග්‍රහක බවතුන් අපට මාතෘකාවක් ලබා දෙමින් චුතිසිත හා මතු භවය ගැන කතා කරන්න කියලා තියෙනවා. එනිසාමයි අර ඒ කතාව ඇතුළත් ගාථා පාඨය තෝරා ගන්නු ලැබුවේ. ඒ පද හතරට පැය 4ක් බණ කියන්න තියෙන ගැඹුරු දේශනාවක් ඒකේ සියල්ල කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක සඳහන් වෙනවා යම්කිසි කෙනෙක් සසර චුති උත්පත්ති ලබන ආකාරයත් සංඛාරයන්ගේ ලක්ෂණයත් පටිච්චසමුපාදයත් යථාකාරය නොදන්නේ නම් යන යන තැන මුලා වෙනවයි කියලා. එතකොට මේ මාතෘකා තුනට පැය 3ක් වෙනම ගන්න ඕන කාරණයක්. ඔබ මේ මගෙන් ඉල්ලා තිබෙන දේ දැනුවට පාඩම් කරගත්තට වැඩක් ඇති දෙයක් නෙවෙයි. මමත් ඒ කාලේ පාසල් යන කාලේ එහෙම පාඩම් කරන්න ඇති. දේශකින් වහන්සේලා කියලා දෙන කාලේ හදලා පෙන්නන්න ඇති. පුනර්භවය සිදුවන ආකාරය. නමුත් අද මම ඔබට ඊට වඩා එක පැහැදිලි කරන්නම්. චුතිසිත කියන එකේ තේරුම මෙලොවින් චුත වෙනකොට අන්තිමට පහළ වෙන සිත. ඒක කොහොම වෙනවද කියලා තීරණයක් ගන්න වෙන්නේ ඒ මොහොතේ උදා වෙන තත්ත්වය අනුව. නමුත් මේ මෙතනින් එහා පැත්ත පිළිබඳව අපට දකින්න හැකියාවක් නැහැ. නමුත් බුදුවරු මේවා පෙන්වනු ලබනවා. බුදුවරුව පෙන්වනු ලබන ජීවිතෙන් එහා පැත්ත නෙවෙයි තමන්ගේ ජීවිතය තුළ. එනිසා අපි මේක ජීවිතය තුළ හොයන්න බලමු. ඔබ කල්පනා කළාට පුනර්භවයක් වෙන්නේ ජීවිතෙන් එහා පැත්තට විතරයි කියලා. මා දකිනවා ජීවිතය තුළ පුනර්භව විශාල සංඛ්‍යාවක් තියෙනවා. පරලොවට මෙනින් එහා පැත්තට සිදු වෙන්නේත් ඒකම තමයි. මේකට තියෙන දොරටුව කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න.
ඔය වෙනත් රටකට ඇතුළු වීමට දේශ සීමාවල දොරටුවක් තියෙනවා. අර සාගරවල යම් යම් දොරටු තියෙනවා. ඒ වගේ පුනර්භවය සම්බන්ධයෙන්ුත් දොරටු 3ක් තියෙනවා. ස්වකීය ජීවිතයේ තමන් ගත කරන ජීවිතය අනුව තමයි මේ දොරටුවට සමීප වෙන්නේ සහ අවසානයේ දොරටුව විවෘත වෙන්නේ. ඒ නිසා අන්තිම මොහොතේ හදන්න පුළුවන් දොරටුවක් නෙමෙයි මේක. අනුගමනීය ප්‍රතිපදාව තුළ කෙමෙන් අපි හිතමුකෝ ජලාශයක මේ වාන්දරට 3ක් තියෙනවායි කියලා. වේගයෙන් ඇදී යනවා බෝට්ටුවක් හරි මොකක් හරි ඒ දොරටුවට. ඒ දොරටුවෙන් එළියට යන්නේ. ආය ආපහු හරවන්න බෑ වේගෙන් ඇදී යනකොට දැන් පිටත් වෙනකොට. ඔගේ Taman ජීවත් වෙන කාලය තුල කරන කින ක්‍රියාකාරකම් තුල මේ දොරටු 4ක්ම තියෙනවා. ඔගේ ඔය සිතේ 4ම වැහිලා තියෙන්නේ. නමුත් අර ජලයේ පිරෙනකොට ස්වයංක්‍රීය විවරණ විවර වෙනවා වගේ Taman කරන ක්‍රියාකාරකම් අනුව මේ දොරටු විවෘත වෙනවා. මේක මම කියවපු පොතක නැත්නම් පැරණි සෙන් කතාව නම් තියෙන දෙපැත්තක් විතරයි අහලා එයාට අදාළ නිසා වෙන්නේ නැති. ඔබ ඒක අසා තිබෙනවද? මේක සෙන් ධර්මයක් තුළ තිබෙනා වූ අපායේ දිව්‍ය ලෝකයේ දොරටු කියන එක. පිට්ටනියට ගෙනින් පස්සේ මරුණෙන් පස්සේ එතනින් මේ දොරටුව විවෘත වෙනවා කියලා නෙමෙයි පෙන්වන්නේ. මේ පුහු අහංකාරයෙන් Tamanට ලැබුණ නිලයෙන් හිසෝදුම්මාගත් පුද්ගලයා ගෞරවයක් නැතුව ගරුසරුවක් නැතුව හිමිනමක් ආවට ඇවිදින් අහන ප්‍රශ්නේ තමයි ඇත්තද? අපේ භාෂාවෙන් කියන හැබෑද? මේ දිව්‍ය ලෝකේ අපාය දෙකක් තියෙනවා කියන්නේ කියලා. දැන් පෙන්වන්න බෑනේ. ඇමරිකාව පෙන්වන්න පුළුවනි, ඉන්දියාව පෙන්වන්න පුළුවනි, හඳ පෙන්වන්න පුළුවනි. එහෙම පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් බුදු සමය තුළ ඥානවන්තයින්ට මේවා පෙන්නනවා. දැන් මමත් ඔබට මේ පුනර්භවය දොරටුව පෙන්වන්නම්. හොඳට බලා ගන්න. ඉතරක් නෙමෙයි මම බුදුවරු ලෝකෙට පහළ වෙලා දේශනා කරලා තියෙන්නේ කොහොමද කියලාත් කියාවි ඉස්සරහට. චුතිසිත අනුව මතු භවය නරක කරගන්නත් පුළුවන්. චුතිසිත අනුව මතු භවය හොඳ කරගන්නත් පුළුවන්. චුතිසිත සසරෙන් චුත වෙන චිත බවට පත් කරගන්නත් පුළුවන්. අන්න එහෙම දෙයක් ඒක. දැන් අර පුද්ගලයාට උත්තර දෙන්න ඕන. කලබල නැති ඉවසිලිවන්ත හිමියෝ මේ පිළිබඳ උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඔබ කවුද? මම සමරායිවරයෙක්. සමුරායිවරයෙක්. ඔබත් සමුදායිවරයෙක් වශයෙන් බඳවා ගන්නා ප්‍රාදේශීය අධිපතියෝ මේ රටේ ඉන්නවද බලන්නකෝ ඔයාගේ හැටි. ඔබ තමුසෙගේ කියලා වචනත් ටිකක් සැර කරලා ඔහුගේ ඇඳුම් ගැන මූණ ගැන මේ හැම දෙයක් ගැනම කතා කරලා ඔහුගේ ආත්ම ගෞරවය බිඳුවට බැස්සුවා. ඔහු එකට සුදුසෙක් නෙවෙයි කියලා පෙන්වන්න. ඒකෙන් කලේ ඔහු සත මුල් බැසගත්තා ඔහු කේන්තිස් මත කරපු එක. ඔහු දැන් ද්වේෂයෙන් ඉන්නේ. ඔහුගේ නිල ආඩම්බරයට නැත්තම් නිල බලයට අනුව ඔහුට එරෙහි වෙන්නා වූ අය ඝාතනය කිරීමට අයිතියක් දීලා තියෙනවා. වරදක් වෙන්නේ නැහැ. මව ගෞරවයට ලක් කරේ නැහැ. මම පිළිගත්තේ නැහැ. හොඳ වැඩක් කරන්න ඕන කියලා මරන්න ඕන කියලා හිතාන ඒ කාලේ T56 තිබිලා නැහැ. කොපුවෙන් කඩුව තමයි එළියට ගන්නෙ. මේ ඔබෙත් කතාව මතක තියාගන්න පරණ කතාවක් විතරක් නෙවෙයි මම කියන්නේ. කඩුව අදින ගණනත් ස්වාමීන් වහන්සේ නොනවත්තා කතා කරනවා. තමුසෙට කඩුවකුත් තියෙනවානේ. හැබැයි ඔය කඩුවේ මුවාත මගේ බෙල්ල කපන්න තරම් ප්‍රමාණවත් වෙන එකක් නැහැ. ගණන් ගත්තේව නැහැ. කඩුවක් කොපුවට ඇදලා කොපුවෙන් එළියට ඇදලා කොටන්න බෑ නිකන්. පොරව දර පලන්න උස්සලා නවත්තලා ආපහු ගන්න ඕන. මෙන්න මේ පුද්ගලයා මේ වගේ කඩුව උසවලා කෙලවරට යනකොට ස්වාමීන් වහන්සේගෙන් ප්‍රකාශයක් නිකුත් වෙනවා. ඔහුගේ මානසිකත්වය සම්බන්ධයෙන්. ඔහු දැන් හිටපු පුද්ගලයා නෙමෙයි දැන් ඔහු ද්වේෂයෙන් ප්‍රදේශයටපත් වෙලා හිමිනමක් ඝාතනය කරන මිනිමරුවෙක් වෙන්න යන්නේ. ඔන්න ඔය දැන් ඇරිගෙන යන්නේ
අපායට යන දොරටුව. දැන් බලන්න දොරටුව කොහෙද තියෙන්නේ එතකොට? හදවතේ. මොකද්ද? සමස්තයක් වශයෙන් ගත් කල පාපේ නැත්තම් ද්වේෂය. වැඩි කළා නම් ඒ දොරටුව ඉවර වෙනවා. ඒකට සමීප වෙනවානේ. ඔහුට මේක තේරුණා. ඔහු මොහොතකින් කඩුව කොටන එක නවත්තලා ආපහු කොපුවට දාගෙන මිනිත්තු කීපයක් ඇවෑමෙන් ඒ හැඟීම යටපත් කරලා නැත්නම් නැති කරගත්තා කියන්න බෑ. වේනුවට ඔහුට ගෞරවයක් ඇති වෙලා දේශකයන් වහන්සේට මේ කරපු වචනෙට කඩුව කොපුවට දාගෙන දන ගහලා වඳිනවා. දැන් අතන ද්වේෂය අපැහැදීම, මෙතන පැහැදීම කුසලය. දැන් ඔය ඇරීගෙන ඉන්නේ දිව්‍ය ලෝකයට යන දොරටුව. දැන් ඔබ දැක්කද දොරටු දෙක? මිනිසුන්ගේ හිතේ පවතිනා වූ පාපය සහ පින. මෙලොවින් චුත වෙනකොට ඇරෙන දොරටු දෙකක්. අන්න කෙනෙක් ජීවත් වෙන්න ගියාම කාලයේ ධනය සමය වැඩිපුර කැප කරන්නේ, කටයුතු කරන්නේ ලෝභයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය බලවත් කරන්නද? ඔහු අර වතුර පාර ගාවට ක්‍රමයෙන් ඇදී යනවා වගේ ඇදී යනවා. තව කෙනෙක් කාලය කැප කරන්නේ පරාර්ථකාමීත්වයේද? ඔහු වේගෙන් ඇදී යනවා. තවදුරටවත් තියෙනවා බුදු සමයේ අද හොයාගන්න නැති වුණාට මේ දෙකට එහා ගිය චිත්තාභ්‍යන්තරයේ බලෙන් සංසුන් කර හදාගන්නා වූ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසෙත් නැති, ලෝභයේ, දේශයත් නැති සංසුන් සිතක්. මේකත් සිතේ හදාගත්ත ආයතනයක්. මේකත් දොරටුවක්. ඔබ ජීවිත වශයෙන්ම පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ජීවත් වුණොත් මේ දොරට තුنين එකකට ඇදී යනවාමයි ජීවිත අවසානයේදී. එතකොට ඔබට සිදු වෙන්නේ පහළම එක පවෙන් පරලෝ යාම, විවෘතයි අපාය හතරෙන් එකකට. මධ්‍යම එක පිනෙන් පරලෝ යාම, විවෘතයි මිනිස් ලෝකෙට හා දිව්‍ය ලෝක 6ට. අනිත් එක රූපී අරූපී ධානයෙන් පරලෝ යාම, රූපී අරූපී බඹතලට විවෘතයි. මෙන්න මතු භවය පවට අනුව ලැබෙන හැටි, පිනට අනුව ලැබෙන හැටි, ධානයට අනුව ලැබෙන හැටි. නමුත් ඔක ඔහොම බලන්න ලේසි නෑ. තව ටිකක් Taman තුලින් බලන්න ඕන. දැන් මේ අපායගේ එකත්, දිව්‍ය ලෝකේ එකත්, බඹලෝකේ එකත් මොකද්ද? පුනර්භවය, උත්පත්තියක්. දැන් උත්පත්තිය හැම වෙන්නේ කාටද කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. සෝපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපෙමිනෝ අනුපාදානස්ස. එනම් පරලෝ යන්න නම් පවේ උපාදානයේ තියෙන්න ඕන, පිනේ උපාදානයේ තියෙන්න ඕන, ධානයේ උපාදානයේ තියෙන්න වෙනවා. පවේද පිනේද ධානය කියලා නෑ. උපාදානය පරලෝ යන දොරටුවයි. උපාදානයේ තේරුම් ගන්න ඉස්කෝලේ ගිහින් බෑ. උපාදානයේ තේරුම පාසලේ බුද්ධ ආගම ඉගෙන ගන්න බෑ. ඒක ලියලා කියලා පාඩම් කරලා ලකුණක් ගන්න පුළුවන් වෙයි. මොකද උපාදානයේ සිදු වෙන්නේ ජීවිතය තුළ නෙවෙයි. උපාදානයේ සිදු වෙන්නේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ උපදින්නා වූ අරමුණක් තුළ, අරමුණෙන් අරමුණට. අන්න ඔබට මේ අරමුණෙන් අරමුණට ඔබ චුත වෙන බව සහ ඒ හේතු කරගෙන නැවතත් මෙතනම ප්‍රතිසන්දි ලබන බව තේරෙනකොට ඔබට චුති ප්‍රතිසන්දි ගන්න සැකයක් නැති වෙයි. වෙනත් ආගම්වල මේ ගැඹුරු දර්ශනය නැති නිසා ඔවුන් මේ කයෙන්ම පරලෝ යන කෙනෙක් ඉන්නවා කියලා හිතන නිසා තමයි අර පිළිගන්නේ නැත්තේ. මරණින්ම අපාය දිව්‍ය ලෝකේ මෙයාම බල්ලෙක් වෙනවා, සුනකෙක් වෙනවා, හරකෙක් වෙනවා කියලා කහ ඒගොල්ලෝ හිනාවට කාරණයක්. මේ කයෙන් යනවා කියලා ඒගොල්ලෝ හිතන්නේ කය ආත්මේ කොට අරගෙන. නමුත් මේක ක්‍රමයෙන් සිත හුරු කර ගැනීම තුළ සිතින් පහළට වැටීමක්, දියුණු වීමක්, සිතේ දියුණුව සහ පිරිහීම. සංසාර චක්‍රය කියන්නේ සිතේ දියුණුව සහ පිරිහීමයි. මතක තියාගන්න. දැන් අපි හොයමු. මොකක්ද හොයන්න ඕන? චුතිසිත. මතු භවය. මම දැන් කෙනෙකුට මතු භවයන් කීයක් හම්බ වෙනවද? එකයි හම්බ වෙන්නේ. ඒ එකට සමීප වෙන්නේ අර දොරටු තුනට ඇදී යන ආකාරයෙන්.
කාම භවයේ දොරටුව කාම දුගතියටයි සුගතියටයි විවෘතයි. කාම දුගතියට විවෘත වෙන්නේ පාපේ. ලෝභ දේශ මොහ මුල් කොටගත් අකුසලය. කාම සුගතියට විවෘත වෙන්නේ පුණ්‍ය කර්මය. රූපී අරූපී බඹතලට විවෘත වෙන්නේ ධාන කර්මය. ඔබ මේවා කළොත් මම මේක හදලා පෙන්වනවා. සාමාන්‍යයෙන් ඔබේ හිතේ නැත්නම් හදවතේ හරි කොහේ හරි තියෙන තැනක් ඕනේ මේ දොරටු තියෙනවා. නමුත් මේවා අගුළු දමා තියෙන දොරටු අරගන්න බෑ. දන්නේ නැහැ. නමුත් ඔහු සමීප වුණොත් ස්වයංක්‍රීයව ඇරෙනවා. වැදගත් වෙන්නේ එහෙනම් ඔබ සමීප වෙන්න ඕන මොන දොරටුවටද? ඊට අදාළ ජීවිතයක් ගත කරන්න ඕන. පෞපින් විපාක විශ්වාස නොකර, මෙලොව පරලොව විශ්වාස නොකර, සදාචාරය විශ්වාස නොකර, සල්ලිම ජීවිතයකට අරගෙන, හොරකමම ජීවිතයකට අරගෙන, මත්පැන්ම ජීවිතයකට අරගෙන, සල්ලාලකමම ජීවිතයකට අරගෙන ඔබ ගත කරනවා ජීවිතයක්. දැන් ඔබ දොරටු ගැන බලන්නේ මේ හොරකම් මරකම් ජලකම් කරන්න ගියාපුවම චිත්තාභ්‍යන්තරේ බලවත් වෙන්නේ ලෝභය, දේශය, මොහය. ඔබ දැන් ටික ටික ඇදී යමින් ඉන්නවා. පවින් පරලෝ යන දොරටුවට. දැන් ඔක ඔතනින් එහාට චුතියට අනතුරු මම කුඩා කාලේ පෙන්නපු විදියක් තියෙනවා. කවුද මන්ද ඔය කවුරු හදපු උදාහරණයක් මම දන්නේ නැහැ. මේ අපි ඉන්න උඩරට ප්‍රදේශයේ මේ දවස්වල වැහි වැඩි නිසා ඉන්නවා දෙකොණක් විතර තියෙන සතෙක් කුඩැල්ලා කියලා. ඔහු එතනින් තැනට යන්නේ එක තැනක තියලා ආපහු උස්සලා අනිත් තැනින් තියලා පිටිපස්සේ තෙන්න ගන්නවා. ආයෙ එතන ඉඳලා ඉස්සරහින් තියලා මේ කුඩැල්ලා එක තැනක් අතෑරලා අනිත් තැනට යනවා වගේ කියලා තමයි මම පුංචි කාලේ ඉගෙන ගත්තේ. මෙහෙන් අතෑරෙන එක මේ අතෑරියා ඊළඟ පැත්ත අල්ලලා තමයි අතාරින්නේ. දැන් මේක වැරද්ද තමයි යන කෙනෙක් ඉන්නවා එහෙනම්. චුතිපතිසන්ධි පැහැදිලි කරන්න බෑ මේ ධර්මතාවය තුළ. චුතිපතිසන්ධි පැහැදිලි කරන්න බැරි නිසා තමයි උගතුන් පුනර්භවය නෙවෙනුවට අන්තරාභවයකුත් හැදුවේ. ඒක ආත්මයක් තියෙනවා මෙහෙන් චුත වෙලා අහස ඉඳලා තව තැනකට යනවා. ඒ අතර අර එහා පැත්තයි භවය මේකයි එක භවයක් අර අතර ඉන්න කාලේ අන්තරාභවය. අන්තරාභවය විශ්වාස කරන හැමෝටම එහෙනම් ආත්මයක් තියෙනවා. එහෙනම් ආත්මවාදී බුදු සමතල තමයි අන්තරාභවය විශ්වාස කරන්න වෙන්නේ. අර හිමියන් අර පුද්ගලයාට අපාය දූලියක පෙන්වනවා වගේ මම ඔබට පෙන්වන්නම්. ඔබ සොරතලෙක් විදිහට මෙහාට එන්නේ. කවුරු කොහොම කිව්වත් ඔබ ඇස කරනාසය විදිය පාවිච්චි කරන්නේ නැහැ මව් කුසේ. වෛද්‍යවරුත් එහෙම කියයි තවත් අය කියයි. ප්‍රසාද තව නිර්මාණය වෙනවා. ඒවා ලෝකෙට විවෘත වෙන්නේ මව් කුසෙන් විහිවි හුස්ම වැටෙන දවසට ප්‍රසාද පිහිටන්නේ. ඒත්වට මේ ලෝකෙ මොකක්වත් තාම නැහැ. දැන් පුංචි දරුවෙක් එක්කලා වාසය කරලා බලන්න මේක මොකද්ද මේක මොකද්ද මේක මොකද්ද ඒක මේක ඉතින් ප්‍රශ්න වෙලයි. හොයනවා ලෝකෙ ගැන. ඔහුට මේ ලෝකයක් නිසා වැඩිපුර ඔහු ගත කරන්නේ නින්දේ. මෙහාට පැය 3-4 18ක්ම නිදි. හැබැයි අම්මා අඳුරන්නෙත් නැහැ තාත්තා අඳුරන්නෙත් නැහැ දේශපාලනය අඳුරන්නෙත් නැහැ සැප දුක දන්නෙත් නැහැ. හැබැයි නින්දෙන් අඬනවා hina වෙනවා. කවුද යාට අඬන්න ඉගැන්නුවේ hina වෙන්න ඉගැන්නුවේ? උත්තර නැහැ නේද කාටවත්. නින්ද කියන්නේ මනෝලෝකයක්. ඒක මෙහෙන් ගත්ත එකක් නෙමෙයි දරුවා ඉස්සර ලෝකෙදී වැටෙන්නේ නින්දෙදි එතෙන්ට. ඒ දකින්න සිහින ලෝකේ දුක් සහගත නම් බය වෙයි. බය වෙලා හැරෙයි. ඒ දකින්න ලෝකේ සැප සහගත නම් තොල් දෙකෙන් hinaව දකි. අපිට පේනුනේ නැතුණාට ඔබට පේනවා ලෝකයක්. මෙන්න මේ වගේ මේ ලෝකේ ජීවත් වෙනකොට අවුරුදු 3-4-5 යනකොට පස්දර මගින් කල්පනා ශක්තියක් මතක ශක්තියක් ඇති කර ගන්නවා. ඇහි සිත කනේ සිත නාසයේ සිත දිවේ සිත කයේ සිත කියලා පස්දොරෙන් සිතට එකතු කරනවා ඔබ මේ දේවල්. හරියට කැමරාවට සටහන් ගන්නවා වගේ. රූප සටහන් විතරක් නෙමෙයි. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ සටහන් ගන්නවා. දැන් ඔබට මෙහෙ නැතුවර නිදා ගන්න ලෝකයක් තියෙනවා. දැන් පරලෝ ඉස්සර ලෝකේ ඕන නෑ. දැන් නින්ද ගියාපුවාම සෙල්ලම්ද කරන්නේ
අඬනවාද කරන්නේ, ඉගෙන ගන්නවාද කරන්නේ, දබර කර ගන්නවාද කරන්නේ, මොනවද ඔබ දවල්ට කරන්නේ? ඒ ඔස්සේ තමයි ඔබ නින්දට යන්නේ. දේශපාලන අර්බුදයක් කෙරෙහි තර්ක කරමින් ඉන්න පුද්ගලයා නින්දට ගිහින් දේශපාලන ලෝකේ වැඩ. වන්දනා ගමනක් යන්න ඉන්න පුද්ගලයා නින්දට ගිහින් බස් එක ගිහින් වන්දනාවේ මන් දාලා ගිහින් හරි වන්දනාව සම්බන්ධව සැලසුම්. දානයක් දෙන්න සැලසුම් කරගෙන පුද්ගලයා නින්ද ගියාම හීනෙන් තාත්තා අම්මා පෙන්ලා දානෙ දෙනවා. මේක නිසා නොකී කාරණා දවල්ට ඔබ පාවිච්චි කරනවාද? තරහෙන් ඉඳලා නින්ද ගියොත් තරහට අදාළ හීනයක්. බයෙන් ඉඳලා නින්ද ගියොත් බයට අදාළ හීනයක්. ලෙඩින් ඉඳලා නින්ද ගියොත් ලෙඩට ගැලපෙන හීනයක්. කොහොමද මේ දොරවල් මාරු වෙන්නේ මෙතන? ඔබ සමහර විට නින්ද යාගෙන එනකොට අවදි වුණ අය මතක ඇති. මේ කල්පනා කර කර මේ හිත හිතා බල බලා ඉන්න එක ඔස්සේ කල්පනාවට නේද යන්නේ. කල්පනාවත් මෙලොව. නමුත් කල්පනාව ඔස්සේ ඊළඟට යන්නේ මනෝද්වාරයටනේ. දැන් මෙතන මාරු වෙන තැන හොයන්න පුළුවන්ද? මේ ඔස්සේ නේද යන්නේ. මල් කඩමින් හිටියොත් මල් පූජා කරනවා පෙනෙයි. තම්බනවා මෙලමින් හිටියොත් වනනවා පෙනෙයි. සබන් ගාමින් ඉන්නවා පෙනුනොත් රෙදි හොදනවා පෙනෙයි. ඊළඟ ක්‍රියාකලාපේනේ. මෙන්න මේ විදිහට මේ පස්දොර වසාගෙන නින්දට යනකොට ඔබ යන්නේ මෙලොවට නෙමෙයි ඔබ හදාගත්ත පරලොවට. ඔබ හදාන තියනවා යන්න ලෝකයක්. අරමුණ මොහතකින් මාරු වෙනවා පස්දොරින් මනෝද්වාරයට. අරමුණු ඇසෙන් කනට කනින් නාසයට නාසයෙන් දිවටත් මොහොතක් පාසා මාරු වෙන බැවින් මෙතනම අරමුණෙන් අරමුණට පුනර්භවය සිද්ධ වෙනවා. නැවත වීම. ඒක ඇත්තනම් පිළිගන්න. නමුත් පෘථග්ජන පුද්ගලයා මේ අරමුණෙන් අරමුණට මැරීම දන්නේ නැහැ. ඔහු මම නින්දට යනවා මං අවදි වෙනවා මට හීන පේනවා කියන විතරයි දන්නේ. දැන් නින්ද යන ඔබ හුරු කළප දෙයක ප්‍රක්ෂේපණය නේද? ඔබ හොරෙක් නම් නින්දෙදි හොරකම් කරනවා වරුණාම ඔබ දෙයක් කරන්නේ නැහැ. ඔබ ගුණගරුක කෙනෙක් නම් නින්දෙදි ඒක. ඔබ අරක්කු මුදලාලි කෙනෙක් නම් නින්දෙදි පොලිසියට හොරෙන් අරක්කු කරනවා. මේ කය වචන පස්දොරින් ඇසුරු වෙන දේ ආපහු සිතට ගත්තාම මේවා නැතුවට සිතේ ඒ දේ කරන්න පුළුවන්. පරලෝ යාම යනු මෙන්න මේ හදාගත්ත ලෝකෙට වැටෙන එක කියලා ඔබට තේරෙනවද? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු අරගෙන ඇස කන නාසය නැති ආධ්‍යාත්මික ලෝකයක්. බාහිර රූප ශබ්ද ගන්ධ රස ඕන නැති ලෝකයක් ඔබ හදා ගන්නවා. මේ ලෝකේ ඔබ දවල්ට සතුට දුක කනගාටුව පරිගැනීම ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ඕනෝයි දේවල් පාවිච්චි කරනවා. ඒවා අතහැරලා ඔබ පිනට දහමට නැදුලා ඒ පැත්තත් දිනු කරන් තිබෙනවා. ඒවා අතහැරලා ඔබ භාවනා කරන්න පුරුදු වෙලා ආනාපාන සති මොකක් හරි සමාධියකුත් වඩාන තියෙනවා. නමුත් මේ සේරම කරලා තියෙන්නේ පෘථග්ජන භාවය තුළ. දැන් මෙන්න මෙහෙම කටයුතු කරමින් ඉන්නකොට තමයි කය දුර්වල වෙලා හදිසි අනතුරකින් මොකක් හරි හේතුවකින් කයෙන් එහාට පැත්ත කය පවත්තන්න බැරි තැනක් එන්නේ. ඔබ බොහෝ උත්සාහයෙන් පින් කළ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ සිත දියුණු කරලා නැහැ. ඔබට මේවා දාලා යන්න සිද්ධ වෙනකොට පිනන මේ මතක් වෙන්නේ කොහොමද මේවා දාලා යන්නේ කියන එක. ඔබ හදිසි අනතුරකටපත් වෙන්න පුළුවන්. ජීවත් වෙන ආසාවක් තව තිබුණා. ඉඩකඩම් එහෙම ලියලා නැහැ දරුවන්ට ආරමේ. ඒවා කෙරෙහි ලොල් බවක් තියෙනවා. නමුත් මේ සංසුන් සිත වෙනුවට අර ටික දාලා යන්නේ කොහොමද දෙන කලබල සිතින් යන්නේ. මෙන්න මෙහෙම මේ බලාපොරොත්තු නැතුව මෙතෙන්ට ආපම කලබල වෙනවා. එතකොට කරපු පිනෙනුත් නෙමෙයි කලබලෙන් යන්න වෙන්නේ. බයෙන්. බය වුණොත් බයෙන්, තරහවොත් තරහෙන්. ඔබ යමක්ද භාවිතා කරන්න වැඩිපුර ඒකට අදාළ කාරණේ බලපානවා. දුටුගැමුණු රජතුමා බොහෝසේ විහාර කළ බැවින් රොනලිසයි වැඩිමාකට තිබෙන බැවින්
ඇස් පියාගන්න විට ඔහුට පෙරුණයි කියලා කියන්නේ පින් පුණ්‍ය චේතනා. කාම සුගතියට යන පාර. එසේ ධර්මාශෝක රජතුමා බොහෝ විහාර කළත් යුද්ධ ආදී දේවල් කළ බැවින් සහ වෙනම පාලන ධර්මයක් ගිය බැවින් මරණාසන්න මොහොතේ පිරිත් කියන්න වැඩම කර හිමියන්ගේ පිරිත් දේශනාව තුළ හුස්ම ගන්න ඇති වුණා වූ අපහසුව හුලම් පාර නාහෙට වදිනකොට සුවාසූ දහසක් වෙහෙර විහාර අමතක කරලා තරහවයි දෙන්න. දැන් තරහෙන් පරලෝ ගොස් හිමාල වනයේ පිඹුරෙක් වුණයි කියලා ඇත්ත නැත්ත මම දන්නේ නැහැ කතාව. කතාවේ තාත්වික බවක් තියෙනවා. මෙන්න මේ නිසා තමයි පව් කළත් පින් කළත් පෘථග්ජන පුද්ගලයෙකුට ජීවිත අවසානයේ එන එක තීරණය කරන්න බැරි. පවිනුත් පරලෝ යන්න පුළුවනි පව් ඉස්සර වෙලා. පව් යට වෙලා පින් ඉස්සලා පිනෙන් පරලෝ යන්න පුළුවනි. අන්න අර පින් කරමින් හිටියට පෘථග්ජන පුද්ගලයා අපායෙන් මිදලා නැහැ කියලා කියන්නේ අර වගේ කරදරයකදී ඔහුට ලෝභය දේශය මොහය ආවොත් ඔහු පවෙන් පරලෝ යනවා. පවෙන් පරලෝ ගියාම පින් ඉවර වුණේ නැහැ පින් යට වුණා. දැන් විපාක වාරයේ පව් පැත්තට. පිනෙන් පරලෝ ගියාම පව ඉවරුනේ නැහැ. පින ඉස්මතු වුණා පව යට වුණා. ගන්න පැත්තට අනුව එකක් සිදු වෙනවා. දැන් එතකොට පරලෝ යනවා කියන කතාවේ තේරුම ඔබ යනවද? මේ කය කොහෙවත් යනවද? නෑ ආදාහනය සහ භූම දානෙන් මිහිදන් වෙනවා නැත්නම් අලු බවට පත් වෙනවා. පරලෝ යන්නේ මේ වලලන දවසට පුච්චන දවසට නෙවෙයි. කයෙන් සමු ගන්න දවසට හුස්ම ටික ගියා කියලා කියන්නේ. එතනින් එහා පැත්තට ওই මృత කලෙබරයට කරන්න ඕන දේවල් අවසන් ගෞරව දැක්වීම චාම් මෑරුණාම ඒකට කරන මොන එකක්වත් අර ප්‍රතිසන්දි පාලනය කරන්න බෑ. දැන් අරන් ඉවරයි. කවුද පරලෝ යන්නේ? මේ තථාගත ඉගැන්වීම වලට අනුව පවෙනුත් පරලෝ යන්න පුළුවනි, පිනුනුත් පරලෝ යන්න පුළුවනි, ධානුත් පරලෝ යනවා. පව හේතුවයි. ඵලය දුගතිගාමිත්වයයි. පින හේතුවයි. ඵලය කාමසුගතියයි. ධාන හේතුවයි. ඵලය රූපී අරූපී බඹතලයි. දැන් මේ උත්පත්ති පනවන්නේ කොහොමද බුදුන් වහන්සේ? සෝපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේ. මෙහෙනම් ඔන්න දැන් ඊළඟ වචනෙට එනවා අපි. පවේ උපාදානය විසින් පරලව හදනවා. පිනේ උපාදානය විසින් පරලව හදනවා. ධානයේ උපාදානය විසින් පරලව හදනවා. පරලව ගමන් මාර්ග තුනක් වුණාට උපාදානයේ පුනර්භවය ලබා දෙනවා. මතු භවය. දැන් ඔතන බලන්න නැතුව එතන බලන්න බෑ. මරණාසන්න මොහොතේ අපිට අනිත් අය අපි මැරෙනවා පේන්නේ අනිත් තමන්ට පේන්නේ නෑනේ. තමන්ට පේන්නේ පස් දොරින් මනෝද්වාරයට වැටෙන එක විතරයි. දැන් එහෙම ලෝකයක් තියෙන නිසා නේද හීනෙන් ඔබ ඒකට යන්නේ? ඒකට ඉන්න ගියාපම හීන පේන්නේ එහෙම ලෝකයක් තියෙන නිසා නේද? ඒක මේ ලෝකයේද මේක ලෝකෙන් ඔබ හදාගත්ත ඔබට ආවේනික ලෝකයේද? එක ඇඳේ හිටියත් එක ගෙදර හිටියත් බාහිර ලෝකයකට හිටියට නිින්දෙදි පේන්නේ Tamanට අදාළ ලෝභයට, ද්වේෂයට, මෝහයට, පවට පිට අදාළ චෛතසික ලෝකයක්. මේ ලෝකේ අතෑරුණාට අර ලෝකේ තියෙන නිසා නේද පරලෝ යන්න වෙන්නේ කියලා තේරෙනවා. දැන් මේ ලෝකේ තියෙන නිසා තමයි මෙහෙ ඉන්නේ. නිින්ද ගියාපහම මේ ලෝකේ වහලා ඒ ලෝකේ තියෙනවා එහෙ. ඒ ඇසයි කනයි නාසයි දිවයි කය ඔක්කොම තියෙනවා නේද? මේ කය නිදි වුණාට ඔබත් ඉන්නවා නේද එහෙ? ඒ ඇස, ඒ කන, ඒ නාසය, ඒ දිව, ඒ කය, ඔබ ඔක්කොම කයද සිතද? එහෙනම් ඔබට නිින්ද යන්න ලෝකයක් තියෙනවා නම් පරලෝ යන්න ලෝකෙකුත් තියෙනවා. අන්න ජීවත් වීමේදී නිින්ද යනකොට හදාගන්න ලෝකය හදාගන්න පැත්තට තමයි අනාගතේ තීරණය වෙන්නේ. ඒ නිසා බුදු සමය මැරුණන් පස්සේ කරන්න තියෙන දේවල් අඩුයි. ඔය යනකොට අතෑර ගන්න බැරුව පරලෝ ගිහින් පවෙන් පරලෝ ගිහින් පරදත්තු උපජීවියෙක් වෙලා ගෙදර ආවොත් ඒ මනෝමය ලෝකේ ඉන්න සතාට අපිව පේන නිසා අපි කරන පින්කමක් දැකලා සතුට වෙන්න පුළුවන්. එපමණයි පරලොව ගියාට කරන්න පුළුවන් එකම උදව්ව වශයෙන් බුදුදහම පෙන්නන්නේ. නිසා පරලොව ගිහින් පින්කම් කරලා ගොඩ ගන්න ගොඩ එන්න අපිව ගොඩ ගනී කියලා හිතන්න පුරුදු වෙන්න එපා. යන්න ඉස්සර වෙලා එතෙන්ට නොයන්න.
ජීවිතය ගත කරන්න. දුගතිගාමී වෙන්න අකමැති නම් පවෙන් පරලොව යන්න ඒ වගේ දේවල් නොකර ඉන්න ජීවිතේ. ස්වභාවයෙන්ම මේක කරන දෙයට අනුව තමයි ප්‍රක්ෂේපණය සකස් වෙන්නේ. පිනින් පරලොව යන්න ඕන නම් එහෙනම් මට මොනවද ලැබෙන්නේ කියලා හිතන්නේ නැතුව සමාජ ජීවත් වෙන ගමන් අන් අය යහපත සඳහා කාලය ධනෙ සමේ කැප කරලා කරුණාවන්ත වෙන්න, අනුකම්පා සහගත වෙන්න, දයාවන්ත වෙන්න, පරෝපකාරී වෙන්න, මානසික ගුණ ධර්ම පුරුදු කරන්න. පවෙන් හරි පිනින් හරි බඹලෝ යන්නේ නැහැ. එහෙනම් ලෞකික ධානය උපදවා ගන්න දහවද ඉඳලා කැලේට ගිහින්. බුදුදහම ඕන නැහැ. බුදුදහම වෙන්න කසින කියන්නේත් ඒවා තමයි. කෙලෙස් යටපත් කරන ලබා ගන්නා වූ සංසුන් සමාධි. ඒවා සාන්ත විහරණයක් තියෙනවා, ditth දමසක විහරණයක් තියෙනවා, නිවීම වගේ. නමුත් ඒකත් ආයතනයක්, ඒකෙත් උපාදානය තියෙනවා. පවෙත් උපාදානය, පිනෙත් උපාදානය, ධානෙත් උපාදානය. උපාදානය ඇතිනම් පරලෝ යනවා. ඇයි අපි බුද්ධ ආගම උපාදානයෙන් පරලෝ යන තැනට හිර වුණේ? මගේ ප්‍රශ්නය. පව නරකයි එපා කීවට නතර කරන්න බෑ. ධාන හොඳයි වඩන්න එපා කීවට ඒ පැත්තටත් යනවා. මධ්‍යස්ථ මාර්ගයේ වශයෙන් දකින්න පිනෙන් පරලෝ යාම. යමකට පිනෙන් පරලෝ යාමක් තියෙනවා නම්, පුනර්භවයක් තියෙනවා නම් ඒ උපාදානයෙන් මිදිලාද? අන්න පෘථග්ජනයාට පව තුල, පින තුල, ධානය තුල උපාදානයේ වීම ඇරුණාම උපාදානයෙන් මිදීම නැහැ. බුදුරජාණන් වහන්සේ තව පරලෝ යාමක් පෙන්වනවා. පරලෝ යාමක් කියන්නත් බෑ ඒක. අර පවෙන්, පිනෙන්, ධානෙන් පරලෝ යාම වලට තවත් දොරටුවක් තියෙනවා. පරලෝ නොයාම. ඒක පරලෝට ඇරෙන්නේ නැහැ. පරලෝට ඇරෙන්නේ නැත්නම් මෙහෙදීම නිවී සැනසුන බැවින්. නිවුණහම මැරෙන්නේ නැහැ, අරුණහම මැරිලා නිවන් ලබන්නේ නැහැ. ඒ මොකක් නිසාද? පවේ, පිනේ, ධානයේ තමන්ට තියෙන කේ උපාදානයෙන් මිදුන බැවින්. නෝ අනුපාදානස්ස උපාදාන රහිත නම් උත්පත්ති පනවන්නේ නැහැ. දැන් ඔය උපාදානයෙන්ුයි පරලෝ යන්න කියලා තේරුම් ගත්තද? අපට උපාදානයෙන් පරලෝ යන්න ඉගැන්වුවාට බුදුසමය කියලා කියන්නේ උපාදානයෙන් මිදීම ජීවිතය කොටගත්, ජීවිතේ උපාදානයෙන් මිදීමේ ප්‍රතිපදාවක් කොටගත් එකක් බවට ඔබට වැටහෙනවද? උපාදාන වීම සහ උපාදාන මිදීම ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා වශයෙන් දැකලා බෑ. එක දවසට එක සැරයක්, අවුරුද්දට එක සැරයක් තියෙන එකක්, සිදු වෙන එකක් නෙමෙයි. එනිසා මම ඔබට පෙන්වන්නම් මේ චුතිය ජීවිතය තුළ ඔබ මල් කඩමින් ඉන්නවා. කල්පනා හෙට පන්සල් යන්න නැත්නම් හවස පන්සල් යන්න මල් කඩමින් ඉන්නවා. මල් කඩන්නේ පන්සල් යන්න නැත්නම් පූජා කරන්න. එහෙනම් මල් කඩමින් ඉන්නකොට නිින්ද ගියොත් එහෙනම් නිින්දෙන් පේන්නේ මල් කඩන්න පූජා කරන්න පන්සල් යනවා. හේතුවේ ඵලය. අනිත් වගේ මනෝද්වාරය සහ පස්දොර අතර පරතරය හොයන්න බෑ, දැනගෙන යන්න බෑ. ඉබේම අරමුණෙන් අරමුණට ඇතුළට මාරු වෙනවා. නින්ද කියන්නේ මෙලොව නෙමෙයිනේ, මේ ඉරහඳ මේ මොකක්වත් නැහැ ඒකේ. නමුත් ලෝකයක් නැද්ද? ඒක තිබෙන්නේ ඔබට විතරයි නේද? ඒකේ සැප හෝ දුක් වලට, උපේක්ෂාව වලට අදාළ ගස්වැල්, සතාතුන්, බඩගින්න, පිපාසය සියල්ල පහළ වෙනවා නේද? මේ බාහිර ලෝකෙ මොකුත් ඕනේද? නෑනේ. දැන් එහෙම එකක් තියෙන්නේ ඔබ හදාගත්ත නිසා නේද? එනම් මිනිසා පව තුළ, පින තුළ, ධානය තුළ පස්දොරින් අධ්‍යාත්මික ලෝකයක් හදාගෙන යන්න ලෝකයක් හදා ගන්නවා. ඕක නිසායි මම කියන්නේ තියෙන අපායකට යන්නේ නැහැ. තම තමන් හදාගත්ත අපායකට, තම තමන් හදාගත්ත දිව්‍ය ලෝකෙට, තම තමන් හදාගත්ත බඹ ලෝකෙට යන්නේ. හැදුනොත් විතරයි තියෙන්නේ. පව් ඉස්සර වුණොත් ඔහුට දුගතිගාමීත්වය තියෙන්නේ. පිව් ඉස්සර වුණොත් ඔහුට කාම සුගතිය තියෙන්නේ. ධාන ඉපදුනොත් ඔහුට බඹලෝ තියෙන්නේ. එහෙනම් චුතියට අනතුරු ප්‍රතිසන්දිය. චුතිය තේරෙන්නේ ස්කන්ධ පහක් හමාර වීමේදී. දැනුත් ඔබට ඇසේ සිත උපදිනවා නැසෙනවා. එතකොට කනෙන් සද්දයක් ඇහුනොත් කනෙන් සිත උපදිනවා. ඒක නැසෙනවා. නාසයට ගන්ධයක් දැවුනොත් ඒ සිත උපදිනවා නැසෙනවා.
මෙසේ ඔබ ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට කයෙන් සිතට දිවා රාත්‍රී දෙකේ පස් දොරින් මනෝද්වාරයට මනෝද්වාරයෙන් පස් දොරට චුතිය නේද ලබන්නේ. අන්න ඒ ඔස්සේ බලන්න ඉවර වෙනවද කියලා, අරමුණු නැතුණට ඉවර වෙනවද කියලා. නැසීම පාදක වෙනවා ඊළඟ කාරණේ උපදින්න. නැසීමේදී පාදක වෙන්නේ ඊර්ෂ්‍යාවද, බයද, ක්‍රෝධයද, වෛරයද, පවද, පිනද. ඒ පාදක කොටගෙන තමයි ඊළඟ එක හටගන්නේ. අපේ කය තුල අපි සිතක් පාවිච්චි කරනවා. මේ සිත එක එක කාරණා කරන නිසා අපිට කයක් අලුත් වැඩියා වෙමින් කයක් පරිහරණය කරන්න පුළුවන් වෙනවා. කය විමානයයි, කය ඇතුලේ ඉන්න අර චිත්තසයිසික තමා සතා. කය මොකක් හරි අනතුරක් සිදු වෙන තුළ කය පවත්වන්න අවශ්‍ය ශක්තිය ලබා ගන්න බැරි වෙනකොට සතාට යන්න වෙනවා කය අතෑරලා. ඔහුට මේ ලෝකේ නැතුවට මේ කය නැති වුණාට ඔහු අදාගත්ත ලෝකයක් තිබෙන නිසා ඔහු වැටෙන්නේ ඒකට. අන්න කයට සිත නැතුව ඉන්න බැරි වුණාට උපාදානය කරගත්ත ලෝකයක් තියෙනකොට සිතට ඝනකයක් නැති වුණාට අර හදාගත්ත ලෝකේ ඉන්න පුළුවන්. එහෙනම් ඒකට කියනවා පවෙන් පරලෝකියොත් කාම දුගතිය, පිනෙන් පරලෝකියොත් කාම සුගතිය, ඕපපාතික ප්‍රතිසන්දි කියලා. නිසා ඔබට වගේ අපායේ කිචන් එකක් තියෙනවා, වැසිකිලි තියෙනවා, ඉන්නවා කියලා හිතන්නේ නැතුව, දිව්‍ය ලෝකේ හිතුව පැතුව සම්පත් දෙන මේ වගේ කොන්ක්‍රීට් වනාන්තරයක් කියලා හිතන්නේ නැතුව, ඕපපාතික හැම දෙයක්ම මනෝමයයි කියලා තේරුම් ගන්න. චුත වෙනකොටම ප්‍රතිසන්දිය ලැබලා ඉවරයි. අදාළ එකට. අන්තරභවයක් නෙමෙයි. ඒක ඕපපාතික ප්‍රතිසන්දිය. ප්‍රේතයා, භූතයා, දෙවියෝ. චුත වෙනකොටම මව්කුසක් සම්බන්ධ වුණොත්. දැන් එතන gadol වැලි තියෙනවා. කල රූපයක් හදන්න අවශ්‍ය දේවල් එකතු වෙලා තිබෙන්නේ. දැන් බාසුන් නැහැ එතෙන්ට එනවා වගේ තමයි මේ කර්ම ශක්තියේ ඊළඟ සිතුවිලි පරම්පරාව සම්බන්ධ වෙන එක. දැන් බාස්ටර් ගල් වැලි අනලා අගඩේ හදන්න පුළුවන්. අන්න මේ සිහින ලෝකේ ඔබ කරපු ක්‍රියා කාරණා මෞකස තුළ සිහිනයකින් කරන නිසා තමයි ඒ දේ කරන්නට අවශ්‍ය විස්මිත නිර්මාණයවත් කය නැවත සැරයක් මෞකස තුළ හැදෙන්නේ. පස් දොරක් සහිතව, ඒ වගේම බහිස්රාවීය දොරවල් සහිතව, ඒ වගේම රුධිර නාල සිරා සහිතව, අදාළ කපාට සහිතව බලන්නකෝ මොන නිර්මාණයක්ද කියලා. ඒ විතරක් නෙමෙයි, ඒ කය තුල අනතුරුව සංකේතවත් වෙනවා ඔබේ පුරුෂ ලක්ෂණ, පාප ලක්ෂණ ඕන දෙයක්. මෙහාට එනකොට උපන් ලප කියලා කියන්නේ, මව්පියන්ගේ හැඩරට අමතරව තියෙනා වූ හැඩරව කියලා කියන්නේ, සහජ දක්ෂා කියලා කියන්නේ ඔබ ආරෙන් සසරෙන් ගෙන දේවල්. දක්ෂතා දුර්වලතා විතරක් නෙවෙයි, ලෙඩත් එහෙම එනවා. ඒ නිසා ඒ එන්නේ කය නිසා නෙමෙයි, මොළය නිසා නෙමෙයි. මොළය නම් අක්‍රිය වෙනකොට එහෙම නැත්තම් මැරුණාම අමතක වෙන්න එපා. නෑ. තරුණ වයසේ මිය ගිය දරුවන් මොන අනතුරකින් අවුරුදු 2කින් 3කින් 3මාරකේ පුනර්භව වෙලා හිටපු තැන ඔක්කොම කතා කියන්නේ ඇයි නිසා? මොළයේ තියෙන නිසාද? නෑ, අර මතකයේ ඔස්සේ උපාදානය කියන තැන තියෙනවා. මෙහෙ එන්න කාරණා නැත්තම් වැටුනහම ඒක මතක් වෙනවා අපෝරුවට. අපට කයෙන් ජීවිත දෙකක් වුණාට ඔහුගේ පරපුර එකක්. එහෙම Taman හිටපු තැන, Tamanගේ විවාහය, Tamanගේ අඩුපාඩුකම් සියලු කතා මම ඕන තරම් දන්නවා. විතරක් නෙමෙයි, දරුවන් නැතුව ආගමික ජීවිතයක් ගත කළ දරුවන් ප්‍රාර්ථනා කරනකොට ඒ ප්‍රාර්ථනා කරන අයගේ අරමුණු සපුරන්න පුළුවන් පින්වන්ත මේ උප්පත්තිත් තියෙනවා කියන්න මම දන්නවා. අපිට හොයන්න බැරි දේවල් මේවා. එබැවින් පුනර්භවය පැහැදිලි කරන්න බැරි, විශ්වාස නොකරන සමාජයක් කොහොමද මව්කුසක කලලය හැදෙන හැටි කියලා දෙන්නේ? නින්දේදී නින්ද ගිහින් කරන කියන ක්‍රියාකාරකම්ට අනුව අවදි වෙනකොට ශරීරයේ ගෙවි ගිය කොටස් නිර්මාණය වෙලා. කයෙන් අඩිය තියන්නේ නැති වුණාට සිතින් අඩිය තියෙන නිසා ශෛල අලුතෙන් හැදිලා උදේට කකුල් අමාරු නැහැ, අලුතෙන් කොටස් හැදෙනවා.
සිත විසින් නේද ඒ නින්දෙදි කය හදන්නේ. ඒ වගේ සිතක් නැතුව මව කුසක කය හදන්න බෑ. ඒක මවගේ සිත නෙවෙයි. මවගෙන් ලැබෙන්නේ ආහාර මාර්ගෙන් භෞතික දේවල් විතරයි. එනම මේ අධ්‍යාත්මික ලෝකයක් තියෙන නිසා නේද පුනර්භවයක් හම්බ වෙන්නේ. ඒක ඔබ හදාගත් එකක් නේ. ඇත්තටම තියනවාද? දවල්ට නම් මේ ලෝකේ තියෙනවා, හීන ලෝකේ නෑ වගේ. නින්ද ගියාපම හීන ලෝකේ නැද්ද තියනවාද? තියෙනවා. ඒ පේනකොට ලාභ ආලාභ සැප දුක් නින්දා ප්‍රශංසා සේරම තියෙනවා. අවදි වුණොත් පියවි ලෝකයක්ද සිතුවිලි ලෝකයක්ද? පියවි ලෝකේ නෙමෙයි, පියවි ලෝකයේ ආසෙන් හදාගත්ත සිතුවිලි ලෝකයක්. එහෙනම් ආධ්‍යාත්මික ආයතන 6 තියෙනවා නම් කෙනෙකුට පුනර්භවය තියෙනවා. ඇස ඇති කල්හි, කන ඇති කල්හි. එතකොට ඇස කන කියන්නේ මේ බාහිර එක නෙවෙයිනේ. ඇසෙන් හැදුන සිත චක්ඛායතන, කනෙන් හැදුන සිත සෝතායතන. දැන් එනිසා මේක තේරුම් ගත්තම කම්මු පරිද්දෙන් මේ පරලෝකීහ. එහෙම නැත්නම් අම්මට තාත්තට රටට නීතියට ආණ්ඩුවට හොරෙන් හොරබරු කරන්න පුළුවෙනි. හෘද සාක්ෂියට එකඟව හොරබරු කරන්න බෑ. සංසාරේම පාප කර්මයේ, පුණ්‍ය කර්මයේ, ධාන කර්මයේ අනාගත විපාකයයි. ඔබ සැප විපාක වලට කැමති නම් එහෙනම් සැප විපාකවල දේවල් පමනක් කරන්න පෘථග්ජන මට්ටමේ ඉඳගෙන උඩින් දවල් මිගිල් රෑ දනියෙල් වෙලා රහසිගතව කරන්නේ හොරේ බොරුව වංචාව කපටිකම මිනී මැරීම වෙනත් දුස්චරිත වෙළඳාම් නම් ඔබ අපට බොරු කරයි, ආණ්ඩුවට බොරු කරයි, ඔබේ හෘද සාක්ෂියකට බොරු කරන්න වෙන්නේ නැහැ. යතිවරයන් වහන්සේ නමක් ඇහුවලු තටකුරුවේ රාහුල සාමණේරයන් වහන්සේ මහාන වෙන්න ඉස්සරලා පොඩි ළමයාගෙන් ළමයා ඔබ කොයි වලේ යන්නද කියලා කරන වැඩේ දැකලා. අන්න ඒ වගේ ඔබ ගන්න ලෑස්ති වෙලා ඉන්න කවුරුත් නැහැ. නමුත් කර්මානුරූප ඔබට සැප හෝ දුක් දෙන්න අදාළ මේ ලෝකේ ඔබ හදා ගන්නවා මේ අධ්‍යාත්මික ආයතන 6 නිසා. හැබැයි වෙන කොහෙවත් ගිහින් පරලෝ යන හැටි සහ මේ මිදෙන හැටි කියලා දෙන්න කෙනෙකුත් නැහැ. අපායෙත් නැහැ. එහි ඉන්නේ දුක් විඳලා දැන් දඬුවම් දෙන්න විතරයි. දෙවියෝ අතර ඉන්නේ සැප වේදනා විඳවන්න විතරයි. බ්‍රහ්මයන් අතර ඉන්නේ සංසුන් සුවෙන් දානසුව විඳින්න විතරයි. ඔය කොහොත් ත්‍රිපිටකේ පරිස්සම් කරලා බානක પરම්පරාවක් ඉන්නවයි කියලා මම නම් දන්නේ නැහැ. ඒ නිසා තමයි මිනිස් ලෝක වැදගත් වෙන්නේ. බුදුරලෝ පහළ වෙලා මෙන්න මේ ආධ්‍යාත්මික ලෝකේ හැදෙන හැටි සයි නිදහස් වෙන හැටි දේශනා කරපු සදහම් පෙළක් බානක પરම්පරාවක් මගින් ප්‍රවේශම් කරමින් එන සදහම් හමුවීම තියෙන මිනිසුන්ගේ ලෝකයේ. එසේ ආධ්‍යාත්මික ලෝකයක්, මනෝමය ලෝකයක් තුළ මේවා හැදෙන බවට පැහැදිලි කරන ධර්ම දේශනාවක්, ධර්ම කරුණුවක් නැහැ ලෝකයේ ආගම්වල. පුද්ගලයෙක් මුල් කරගෙන, ආත්මයක් මුල් කරගෙන එක්කෙනෙක් ඉන්නේ කියලා කයිස දෙකට බෙදන්නේ නැතුව කතා කරන ලෞකික දහමක් විතරයි. ලෞකික දහමක් තුළ හොඳ නරක දෙකක් විතරයි. උතරම් දැනුවත් වෙන්න ඕනේද? දැන් එහෙමනම් එහෙනම් මම නම් දකින්නේ බෞද්ධයින්ට චුත වෙන්න ඕන නම් අන්තිම මොහොතේ චුත වෙන්න ලෑස්ති වෙලා ඉන්නේ නැතුව ඒ පාර හදා ගන්න ජීවිතය තුළ. එතකොට ඒ පිනෙන් පරලෝ යාම නම් වූ සුගතිගාමිත්වයට පාර කපා ගන්න පුළුවන් වෙයි. ඒක දෙවෙනි විකල්පය. හොඳම විකල්පයක් නෙමෙයි, හොඳ විකල්පයක් නෙමෙයි, නමුත් විකල්පයක්. පෘථග්ජන සමාජයේට මේ ගෞතම සසුන තුළ පුනර්භවය නැති කරගන්න බැරි නම් මිනිසුන් අතර හෝ දෙවියන් අතර පුනර්භවය සඳහා පිනේ උපාදානය හොඳයි. උපාදාන කෝකෙනුත් පරලෝ යන්න සිද්ධ වෙනවා නම් ඊළඟට බුදුන් වහන්සේ උගන්වන්නේ උපාදානෙන් මිදීම හොඳයි. ඔන්න මගේ ධර්ම දේශනාව ඉලක්කය එතෙන්යි තියෙන්නේ. අර පවෙන් පිනෙන් ධානයෙන් පරලෝ යන දොරටුව අහලා පරලෝ නොයන දොරටුව ළඟා වෙන්න. දැන් හීන ලෝකයක් තිබුණොත් පරලෝ යන්න වෙනව නේද? ආධ්‍යාත්මික ආයතන හිස් වෙන්න ඕන නේද?
රහතන් වහන්සේලාට හීන පේන්නේ නැහැ කියන එකේ තේරුම මොකක්ද එතකොට? බාහිර ලෝකෙත් එක්කලා ජීවත් වුණාට උපාදානයේ තියෙනවා නම් තමයි හීන පේන්නේ. සිතින් පේන්න ඕන හිත ඇතුළේ තිබිලා එන්න වෙනවා නැවත උපදින්න වෙනවා. නම් සිහින ලෝකයේ දැනටත් සිහින ලෝකයක් සිතුවිලි ගොඩක් විතරයි දෙයක් ඇත්තේ නැහැ. ඕකට තියෙන ඇලීම ගැටීම අයින් කරලා දාපුවම ඕක ඕන නැතුව යනවා. මේ සිතුවිලි වල විඳවන ලෝකේ සසරේ නිමාවක් නැහැ කියලා මේක උපේක්ෂා සහගත වෙන්න අතහැරලා දාන්න බුදුසමෙන් උගන්වනවා. නෝ අනුපාදානස්ස. උපාදාන සහිත පුද්ගලයාට උත්පත්ති පනවන උපාදාන රහිත වුණොත් බුදු සමයේ ධර්ම මාර්ගය යන උපාදාන රහිත වීම කියලා තේරෙන්නේ නැද්ද? උපාදාන රහිත වීම සඳහා ජීවිතය සකස් කර ගැනීම. උපාදාන සහිත සහ රහිත බව තේරුම් ගන්නට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හෝ සිතින් ඔබ තුළ පහළ වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර නම් ස්කන්ධ පංචකය උපාදාන සහිත වෙන හැටි සහ රහිත වෙන්න ඕන කරන්න ඕන කාරණේ තේරුම් ගන්න වෙනවා පරලෝ නොයයින්ද නම්. අන්න බුදුවරු ලෝකේ පවෙන් පිනෙන් ධානයෙන් උපාදාන වී පරලෝන හැටි තමයි එක දහම් පෙළක් මගින් පෙන්වන්නේ. දුකටපත් වෙන පෙළ දහම උපාදානය තුළ සතරට බැඳෙන පෙළ දහම. අනේ පෙළ දහමක් කියන එකක් වෙනත් පොත්වල සහ වෙනත් කෙනෙක් කියලා දෙන්න දන්නේ නැහැ. ත්‍රිපිටක ග්‍රන්ථවල පෙළ දහම තියෙනවා. නමුත් පෙළ දහම සිදු වෙන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ ඔබ ගන්න අරමුණේ තියෙනා වූ විශ්ලේෂණයේ බෙදීම ඇලීම ගැටීම අනුව. එහෙනම් දුකටපත් වෙන පෙළ දහම අනුගමනය කරනවද? එහෙනම් ඉතින් ඒකට චුතිය සහ මතු භවය. චුතිය තමන් කරගත්ත කාරණේ අනුව තමයි මනෝද්වාරයට වැටෙන්න හෝ ජීවිත අවසානයේ මනෝද්වාරයෙන් යම් මොහොතක මේ කයෙන් සිතුවිලි පහළ වීමේ හැකියාව අතහැරෙන්නේ. නමුත් සිතුවිලි වලින් හදාගත්ත ලෝකයට මේ ද්‍රව්‍ය ඉරහඳ මොකුත් තෝර නැහැ. ඒකට ඕන කියලා තියෙන වච්චගොත්ත පිරිවැජ්ජගේ බ්‍රාහ්මණේ උපාදානයේ විතරයි. මෞකුසක් ඕන කියලාත් නැහැ. ගිනිදල් ඉහළ යන්නේ වාතය අල්ලගෙන වගේ මරණින් මතු මිනිස්සෙක් මෙහෙන් චුත වේද තවත් කුසකට නොපැමිණේද මොනව අල්ලාගෙනද ඉන්නේ කියලා අහපුවාම උපාදානය. එඳා බුදු සමයේ උපාදානයට වැදගත් තැනක් ඇති වෙනවා සසර සම්බන්ධතාව. ඒ නිසා බුදු සමයේ සසර සම්බන්ධතාව කඩන්න උපාදානයෙන් මිදෙන්න දහමක් උගන්වනවා. අපේ රටේ එහෙම නෙමෙයි. ඉතින් කාර්යබහුලත්වය වල පින් කරන්න නැතුව බෑ කියලා කියනවා නේද? උපාදානයෙන් මිදෙන දහමක් කියලා දෙන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ බොහෝ දෙනෙක්. ඒක විකල්පයක් වශයෙන් හොඳයි ඕන නැති කෙනාට සහ තේරෙන්නේ නැති කෙනාට. පවට වඩා පින හොඳයි. ඒක විපාක සැපවත්නේ. ලෞකික සැපවත්. මිනිසුන්ටත් ඒකේ උදව් උපකාර හම්බ වෙනවා යහපත් දේවල් කරන මෙලොව වශයෙන්. නමුත් අපට කිසිම අයිතියක් නැහැ බුදු සමයේ සඳහන් උපාදානෙන් මිදීම නැමතු ජීවන ප්‍රතිපදාව ගත කරන්න තහනම් කරන්න කාටවත්. ඕනේ නම් කෙනෙකුට. උපාදානය වීම සහ උපාදානෙන් මිදීම ජීවිතය තුළ විග්‍රහ කරන්න බෑ. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, අරමුණ තුළ විග්‍රහ කරන්න ඕන. අන්න ඒක පව තුළ, පින තුළ, ධානය තුළ විස්තර කරන්නේ නැහැ. ඒක ස්කන්ධ පංචකය තුළ විස්තර කරන්නේ. දැන් ඔය පව තුළ සහ පින තුළ සහ ධානය තුළ කෙනෙක් පරලෝ යන්නේ ස්කන්ධ පංචකයේ ආත්මය තුළ. ඔවුන් දන්නේ නැති වුණාට. ස්කන්ධ පංචකයේ ආත්මය තුළ පරලෝ යන තැන් මාරු කරන්න පුළුවන් වුණාට පරලෝ නොයා ඉන්න බෑ. පරලෝ නොයන පාර ස්කන්ධ පංචකයේ ආත්මය නෙමෙයි අනාත්මය. නිසා කයක් හදාන කය අතහැරලා සිතින් ඝන කයක් මව කුසක හදාගෙන නැතෝ උපාතිකව ඇවිදීවි. දැන් තේරෙනවද ඔබට කයක් නැති වුණාට මේ සිතින් හදාගත්ත ලෝකයක් තියෙනකොට ඒකේ අනන්ත වාරයක් අනුදරන වැළපෙන දුක් වෙන මේ ඕපවාතික සත්තු ඉන්නවයි කියලා.
නින්දේදී ඔබ ආනක හිණයක් දැක්කොත් කවුරුත් ගෙදර නැත්නම් ඒක එළි වෙනකල් දැක්කලා ඔබ බය වෙනවා ඇරුණාම මේක බොරුවක් කියලා තේරෙන්නේ නැහැ. ඒක විඳවන්න ඕන. මේ පවෙන් පරලෝ යන ඕපාතික ප්‍රතිසන්දිය කියලා කියන්නේ මෙන්න මෙහෙම තව හදාගත්ත දුක් සහිත ලෝකෙට වැටිලා ඇහැරවන්න කෙනෙක් නැහැනේ දැන්. ළඟ හිටියනම් අවදි කරනවා පැයකින් 12කින්. මේක අවුරුදු 700ක් 1000ක් අර පව ටික ගෙවි අනතුරුම නිරේ පැසෙනවා. දුක් විඳිනවා. අනුමාන වශයෙන් හිතා ගන්න පුළුවන්ද? හොඳයි ස්කන්ධ පංචකයෙන් පංචකට මැරෙනවා නම් ස්කන්ධ පංචකයෙන් පංචකට සතෙක් යන්නේ නැත්නම් කොහොමද මේ ඇහෙන් කනට කනෙන් නාසයට ගමන් කරන්නේ? කොහොමද මරණයෙන් එහා පැත්තට කවුද යන්නේ? භෞතිකවාදීන් ඒ නිසා කියනවා මරුණාම උපදින්න කෙනෙක් නැහැ කියලා. කරන සිත නැති වුණා, කය පොළොවට පස් වුණා. ඔවුන්ට අර උපාදානයේ නම් වූ කාරණේ වැරද්ද නිසා උපාදානස්සකෝ හං වච්ච උත්තත්තින් පඤ්ඤාපේමි තේරෙන්නේ නැහැ. එහෙනම් මේ ස්කන්ධ පංචක දෙකක් අතර ජීවිත දෙකක් අතර සම්බන්ධය ඇති කරන්නේ උපාදානය. කයක් තව කයකට පැමුණුනේ නැත්නම් මේක අතෑරියා නම් මොනවා අල්ලගෙන දින්නේ? උපාදානය අල්ලගෙන. ඒ උපාදානේ පාව වෙන්න පුළුවන්, පින වෙන්න පුළුවන්, ධානය වෙන්න පුළුවන්. දැන් එහෙමනම් මම දකින්නේ ආධ්‍යාත්මික ආයතන 6 හිස් වෙන්න ඕන. නිකන් හිස් නෙමෙයි මමත්වෙන් හිස් වෙන්න ඕන. එතකොට එහෙමනම් දැන් ඔය පැහැදිලි ප්‍රකාරණ ස්කන්ධ පංචකය මට සහ මට අයිති දේවල් වලින් පවෙන් පය සහ විපාකෙන් පින සහ විපාකෙන් ධාන සහ විපාකෙන් ඒව තමයි මම වෙන්නේ. පව මගේ විපාකය, පින මගේ විපාකය, ධාන මගේ විපාකය. මට සහ මට අයිති දේවල් වලින් යුක්ත බැවින් කාම රූප අරූප භවත්‍රක් තුනක කර්ම විපාක ගමනක් තියෙනවා. සසර ගමන කෙලවර කරන්න කර්ම රැස් කරන කිසිම මාර්ගයකින් බෑ කියලා තේරුම් ගන්නවද ඔබ? කර්ම නම් හම්බ වෙන්නේ විපාක කියලා. එහෙනම් කර්ම උපාදාන තුළ සිදුවෙන කරුණක්. කර්මක් සෙවීම උපාදානෙන් මිදීම තුළ තියෙන දෙයක්. එනිසා බෞද්ධයෙකුට වැදගත් වෙන්නේ පරලෝ යාම නෙවෙයි. දැනගත්තත් නැතත් අදාළ කර්මානුරූප අදාළ විපාක වාරයේ විඳින්න වෙනවා. ලබාගත් ජීවිතේ පරලෝ නොයන්නේ කොහොමද? එහෙනම් ඇස තුල, කන තුල, නාසය තුල කාම රූප, කාම උපාදාන, ditthi උපාදාන, ආත්ම උපාදාන, සීලබ්බත උපාදාන, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා වෙන තැන තමයි භවයට සසරට ඇලෙන්නේ. නොඇලී අවසන් කරන්නේ කෙසේද? අන්න ඉගෙන ගන්න ඕන ඔබ. යම් පැත්තකට ඇලී අවසන් කරන්නේ ඒකට කියනවා පමාද විහාරී. නොඇලී අවසන් කරන්නේ කෙසේද? ඒකට කියනවා අපමාද විහාරී. දැන් මේ ප්‍රතිපදාව ජීවිතයක් තුළ ගන්න පුළුවන් එකක් වශයෙන් ගන්න නැතුව අරමුණක් තුළ ගන්න පුළුවන් එකක් වශයෙන් දැන් මේ අරමුණ තුළ සාමාන්‍ය පුද්ගලයාට අතීතයේ තියපු පැත්තක් එතෙන්ට ඒමකුත් තියෙනවා, වර්තමානයේකට අදාළ ඇලීමක් ගැටීමකුත් තියෙනවා. එබැවින් අනාගත ඵල උපදින්න හේතු තබා අවසන් වීමකුත් තිබෙනවා ස්කන්ධ පංචකය තුල. එනිසා ඔබ අතීත හේතු වර්තමාන හේතු ජීවිත තුනක් තුළ බලන්නේ නැතුව, ඊයේ අද හෙට කියලා බලන්නේ නැතුව මේ මොහොත තුළ බලන්න පුළුවන් නම් අතීතය වර්තමානයේ වසා අනාගතයට දැලවියන බව මේ මොහොතේ ඔබට තේරෙවි. මේ අතීතය අනාගතේ ගැට ගහන්න නොදී මෙතනින් අවසන් කරන්න පුළුවන් නම් මැදුම් පිළිවෙත කියලා කියන්නේ.
අල්ලා නොගැනීම කියලා කියන්නේ. අමඤ්ඤ මානය කියලා කියන්නේ. මේ පහෙන් පහට නැසෙන ස්කන්ධ පංචකයේ සතරක් හදන්න හේතු නොතබන්නට කටයුතු කරන එක මේ මොහොතේ. ඒක භව ගාමී නෙමේ භව නිරෝධ ගාමී ප්‍රතිපදාව. එනිසා ඔබ ඉගෙන ගත්ත බුදු සමය තුළ භව ගාමී ප්‍රතිපදාව තුළ නිවන් තියනවා කියලා හිතනවා නම් සීනයක් පමණයි. භව ගාමී කියන්නේ භවය ඇවිදින්න හේතු සිද්ධ වෙන. නමුත් බුදු සමයෙන් පෙන්වන්නේ මේ වර්තමාන ස්කන්ධ පංචකය භව නිරෝධගාමී මධ්‍යස්ථානයක් බවට අනාගත ඵලයක් උපදින්න හේතු නොතිය අවසන් කරන මධ්‍යස්ථානයක් බවට පත් කරන්නේ කොහොමද? මෙන්න මේ කරුණ තේරෙන්න ඕන මිනිසෙකුට. මොකද වෙනත් තැනක ගිහින් ආපහු ඒවා කියලා දෙන්න කෙනෙක් නැහැ. කාම රූප අරූපවත්‍රේ ඇවිදලා ආපහු එන්න ඕන. ආපහු ඕන තැනට එන්නත් බෑ කර්මානුරූපව තමයි ක්‍රියාත්මක වෙන්නේ. සසරෙන් මිදෙන්න බුදුවරලෝ පහළ වෙලා සද්ධර්මයක් දේශනා කරලා තියෙන්න ඕනේ. ඒක ඇහෙන්න ඕන. අනුගාමී ප්‍රතිපදාවක් තුළ කර්ම රැස් කරන මාර්ගයෙන් අයින් වෙලා කර්මක්ෂය කරන මාර්ගයේ ඔබේ මාර්ගයේ වශයෙන් භව නිරෝධගාමී මාර්ගයේ වශයෙන් තෝරගන්න වෙනවා. පටිසෝතගාමීන් කියලා කියන්නේ මෙන්න මේ පරලොව නොයන දොරටුව පැත්තට යන අයට. අනිත් අයට අනුසෝතගාමීන් කියලා කියන්නේ ඔය පරලොව යන දොරටු පැත්තට තමයි යන්නේ කොහොම කළත්. භවගාමීත්වයේ නරක එක තියෙනවා, හොඳ එක තියෙනවා, වඩාත් හොඳ එක තියෙනවා. භව නිරෝධගාමීත්වයේ තේරෙන්නේ නැත්නම් භවගාමීත්වයේ හොඳ එක තෝරගත්තට කමක් නැහැ. නමුත් කවදා හරි දවසකත් භව නිරෝධගාමීත්වය තුළ ඔබට හිමි සැනසුම හමු වෙන තුරු ඔබට මේ දුක විඳින්න වෙනවා. භවගාමීත්වය තුළ ඔබට විඳින්න තියෙන දුකක්. ඒක භවගාමීත්වය විසින් ලබා දෙන්නේ. විඳලා අවසානෙත් අර ඔබට හිමි නිවීමම තමයි හම්බ වෙන්නේ. අද හොයාගත්තොත් භවගාමී දුක ඉවර වෙනවා. හොයාගත්තේ නැත්නම් නිවීම යට වෙනවා, භවගාමී දුක හම්බ වෙනවා. ඔන්න ඔහොමයි අපේ ජීවිතයේ තථාගතයන් වහන්සේ විවරණය කරනු ලබන්නේ. එහෙනම් ඔබට වර්තමානයේ තුල, වර්තමාන අරමුණක් තුල, වර්තමාන මොහොත තුල සසරේ කරමින් ආවා වූ පුරුද්ද වෙනුවට ඒකට කියන්නේ පමාද විහාරිත්තේ. අපමාද විහාරිත්තේ පුරුදු කරන්න වෙනවා. වඩනවා කියන්නේ ඒකනේ. සතිය වඩනවා කියලා කියන්නේ. ඒ විදිහට ඔබට පස්දොර වැහෙනකොට යන්න හීන ලෝකයක් නැත්නම් ආධ්‍යාත්මික ආයතන නැහෙනි. ඔබට ජීවිතාවසානයේදී දකින්න පුළුවන් නම් ආධ්‍යාත්මික ආයතන වලින් පේන මොකක්වත් ඇලෙන්න ගැටෙන්න දේවල් නැහැ. ශූන්‍යයි හිස් කියලා පෙවුනට. එහෙනම් ඔබට අපාය ඕනෙත් නැහැ, දිව්‍ය ලෝකෙත් නැහැ, බ්‍රහ්ම මොන සැප පෙන්නුවත් දුක පෙන්නුවත් එකක්වත් ඔබ දේවල් කොට ගන්න නැහැ. සංකල්පීය චින්තන. ඊට වඩා සංසුන් බව හොඳයි කියලා. එදාට බෑ. අද දක්වා දිනු කරගෙන ඉන්න වෙනවා. මෙන්න මෙහෙම බුදුරු එලි කරවදාරන්නේ තමන් විසින් හදාගත්ත මඩවලින් මෝඩකමින් ගොඩ එන පාරක්. මේ මඩවලට පෘථග්ජන භාවය කියලා කියනවා. මඩවලින් මිදීමට ආර්ය භාවයට පත් වෙලා අනුගමනීය ප්‍රතිපදාවක් තුළ සම්පූර්ණ කරන්න තියෙනවා. නිසා මතු භවයේ හදාගන්න දඟලන්න ඕනේ නැහැ. පව් උපාදාන කළත්, පින් උපාදාන කළත්, ධාන උපාදාන කළත් පුළුවන්. බුදුවරු දේශනා කර වදාළේ භව නිරෝධය ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ සඳහා උත්සාහවන්ත වීමට එම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ නිමා කරනු ලබනවා. අද ධර්මානුශාසනාවෙහි සදහැවර දායකත්වය මෙම උතුම් ධර්ම දේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරන ලබන්නේ බිරිඳ මානෙල් මහත්මිය, චන්දුනී, ලසිත, චන්දුනී හෝ චන්ද්‍රානි වෙන්න පුළුවන්, හරි නම දාගන්න. සමන් ඉරෝෂා යන දූවරු විසින්. අරමුණු අතර මීට වසර 10කට පෙර මීට වසර පෙර පරලෝ සැපත් දායකත්වය දැරූ අයගේ
ආදරණීය ස්වාමිපුරුෂයා නැත්නම් පියාණන් සහෝදරයා වන එච් කෝලිත සිල්වා මහතාට මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී ඒ ලබාගෙන තියෙන ජීවිතය දුකින් නැත මිදේවා. ඉක්මන් භවයකදී උතුම් නිවන් මඟ හෙළි කරගන්නට අවශ්‍ය මං පෙත් පෑදේවා. සෝමාද සිල්වා, පීඩී පවුලස්, ධර්මසේන සිල්වා, චන්ද්‍රා සොයිසා යන දෙමව්පියන්ටත්, සිරිතුංග මෑණියන් හා පියාණන්ටත්, පරලෝසෙපත් සියලු ඥාතීන්ටත් මේ ධර්ම දානමය පුණ්‍ය කුසලයේ අනුමෝදන් වී ඔවුන්ගේ ජීවිතය සුවපත් වී මතු භවයකදී සද්ධාම් හමු වී නිවන් මඟ හෙළි කරගන්නට ලැබේවා. දායකත්ව දරු සියලු දෙනාටත් ඔවුන්ගේ පවුල්වල සැමටත් සියලු ඥාතිත මිත්‍රාදීන්ටත් ගෞරවනීය දේශකයන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. සියලුම දෙනාට නිර්වාණ අවබෝධයට අවශ්‍ය මං පෙත් විවරීම පිණිස හේතු වේවා. රෝගිය දුර වේවා, සැමට සැනසීම උදා වේවා. අනුග්‍රහක දායකත්වයේ දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් එහෙන් බැලුවම තේරෙන්නේ නැති මාතෘකාවක් විවරණය කරගන්න අවස්ථාවදී ධර්මදේශනාවක් කරවා ගැනීමෙන් ජනිත කරගත්තා වූ අවබෝධය ඔබේ පැතුම් පරිදි පරලෝසෙපත් ඥාති වර්ගයා සුවපත් වීමට යොදන්න, මෙලොව වශයෙන් අනිකුත් හැම දෙනා සුවපත් වීමට යොදන්න. ඔබටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසී රැකිය ආදී කටයුතු සාර්ථක වීමේ අධ්‍යාත්මික දියුණුව වටහා ගන්න ලැබීම තුළින් පරලොව යන දොරවල් තුනට වහගෙන පරලොව නොවන තැනට මං පෙත් විවර කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං